නෑ නේද? ගෙදර තියෙන ටිප් එකෙන් ඔක බේරන්න එපා නේද? ඔන්ලයින් වලට අකුණු ගහන එක භයානකයි කියන තමයි හැමෝම පිළිගන්නේ. මම නම් ওই කරනවාම සමහර පන්ති මම ගණන් ගන්නෑ අකුණු ගහුවොත් කරනවා. ලියනකොටේ මාතෘකා උදාහරණයක් දුම්රියක් 800යි හර්ට්ස්. දුම්රියක් 800යි හර්ට්ස්. සංඛ්‍යාතයකින් යුත් නලාවක්. නාද කරමින් 72යි පැයට කිලෝමීටර්. 72යි පැයට කිලෝමීටර්. වේගයෙන් ධාවනය කරයි. මාර්ගයේ අචලව සිටින මිනිසෙකුට පළවෙනි කොටස දුම්රිය තමා දෙසට ළඟා වන විට ඇසෙන සංඛ්‍යාතය කුමක්ද? 2 දුම්රිය තමාගෙන් ඉවතට යන විට ඔහුට ඇසෙන සංඛ්‍යාතය කුමක්ද? 3 දුම්රිය මිනිසා පසු කරත් ඔහුට ඇසෙන සංඛ්‍යාතය කුපමණකින් වෙනස් වන්නේ? දුම්රිය මිනිසා පසු කරත් ඔහුට ඇසෙන සංඛ්‍යාතය කොපමණකින් වෙනස් වන්නේ? 4 කාලයේ සමග සංඛ්‍යාතයේ වෙනස් වීම ප්‍රස්ථාරගත කරන්න. යටි ලියන වාතය තුළ ධ්වනි ප්‍රවේගය 340 ms ශ්‍රේණියක ලෙස ගන්න. දැන් චලිත වෙන්නේ මේ නිසාද දුම්රියද? දැන් චලිත වෙන්නේ දුම්රිය. නම් මෙන්න මේ නිසා දැන් මෙයා නිකුත් කරන සංඛ්‍යාතය තමයි දෙන්න තිබුණේ 800යි හර්ට්ස්. මෙයාගේ වේගය 72යි පැයට කිලෝමීටර්.
මේ වාතයේ ප්‍රවේගය තමයි දීලා තියෙන්නේ 340 ms වලින්. මෙන්න නිරීක්ෂකයා දෙසට යනවා. දැන් ඉවතර යන අවස්ථාව මෙන්න. දැන් පළවෙනි අවස්ථාවේ සංඛ්‍යාතය කියන්නේ මෙයා ප්‍රවේග නිකුත් කරමින් දෙසට එනවා. V බෙදීම vs වාරයක් එක් නේද? ආපහු ඉවතර යනකොට කවුද මෙයා? V බෙදීම v ධන vs නේ. අගේ ආරම්භ දෙන්නේ අනිත් එක ඊට පස්සේ ගන්න පුළුවන්. කියන්න බාන්න තියෙන උත්තර උත්තර කියන්න බාන්න පුතේ. ඒ උත්තර ටික හරි.
අංකට්ටියත් කියන්නේ පළවෙනි කෙනාද පුතේ 850ක් දැන් මෙයා ඉන්නේ මෙයා පැයට කිලෝමීටර් 72යි කියන්නේ පුතේ මෙයා 20නේ එහෙනම් 340 340 රේන 20 වාරයක් 800. එතන මෙයා පුතේ සුළු කරපුවාම මේ 850. දෙවෙනි අවස්ථාව v බෙදීම v ධන v වාරයක් එක්කනේ 340 බෙදීම 340 ධන 20 වාරයක් 800. මෙයා එනවා පුතේ 755.6. එහෙනම් මේ සංඛ්‍යාත වෙනස් වීම කියන්නේ කීයද? සංඛ්‍යාත වෙනස් වීම කියන්නේ 850න් අඩු කරන්න ඕන 755.6. 94 ගානක් නේද? දැන් කාලය සමග සංඛ්‍යාත වෙනස් වීම අපෙන් අහනවානේ. මෙයා පුතේ පරිණ පාර ඇහෙන 850. 800 ඇහෙන්නේ අපිට. ඊළඟ පාර එනවා 755.6. උත්තර අප කට්ටිය අත උස්සන්න. ඔක්කොම මේනවා නේද? ඊටපස්සේ මේක තුන්වෙනි අවස්ථාවක් ගමු. දැන් අදහරණ මේ පාඩම ඉවර වෙන දවස අදින් ඉවරයි පාඩම අපිට මේ ඩොප්ලාචරණය දෙන තීර්ථාතිප ගීසති ඩොප්ලාචරණය කරගන්න කරනවානේ. ආද ඉවර කරලා දාන්න නැතුව මේක ඉවර වෙන්නේ නැහැ. තීන්න කට්ටියට හරි කරන්න බෑ. ලියන්න පුතේ තුන්වෙනි අවස්ථාව. ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙකම චලිතන අවස්ථාව. ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙකම චලිතන අවස්ථාව. යන දෙකම චලිතන අවස්ථාව.
දැන් පුතේ මෙයාගේ දැන් ටිකක් වැඩි සංකීර්ණයි. දැන් ප්‍රභවයක් චලිත වෙනවා නිරීක්ෂකයක් චලිත වෙනවා. ක්‍රියාවේ චලිත දිශාවක් වෙනස් වෙනවා. දැන් මේ තියෙන ප්‍රභවය. දැන් ප්‍රභවයේ තරංගය නිරුත් කරන v ප්‍රති. එයාගේ සංඛ්‍යාත වේ. මෙයා මේ දිශාවට චලිත වෙන්නත් පුළුවන්. ප්‍රති දිශාවට චලිත වෙන්නත් පුළුවන්. මේ තියෙන ප්‍රභවය. මේ තියෙන නිරීක්ෂකය. මේ තියෙන නිරීක්ෂකය. මෙයා මේ දිශාවට යන්නත් පුළුවන්. මෙයාගෙන් ඉවතර යන්නත් පුළුවන්. එනිසා මෙයාගේ v නෝට් කියලා එන්නේ නිරීක්ෂකයා චලිත වන ප්‍රවේගය. චලිත වන ප්‍රවේගය. දැන් මෙන්න මේ අවස්ථාවේදී අපි මොකද කරන්නේ? මේ නිරීක්ෂකයා හා ප්‍රභේද චලිතන අවස්ථාවේදී අපි සූත්‍රයක් ව්‍යුත්පන්න කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි පළවෙනි හා දෙවෙනි අවස්ථාවේදී ලබාගත් ප්‍රතිඵල හොඳට අපි නිරීක්ෂණය කරොත් අපිට පේනවා නිරීක්ෂකයා චලිතය වෙනස් වෙනවා නම් ආවේ හරේ ද ලවේද? හරක පිටේ ළමයානේ. එහෙනම් ලවේ v ධන v නෝට් වෙනවා වීර්ණ v නෝට් වෙනවා. ප්‍රභවයේ චලිත වෙනවා නම් හරේ වෙනස් වුණානේ. වීර්ණ v සුත්තාව v ධන v සුත්තාව. එතකොට මෙන්න මේ අවස්ථාවන්දී පොදු සූත්‍රයක් අපි ලියනවා මෙන්න මෙහෙම. f නෝට් කියන්නේ v ධන හූරින v නෝට්. v ධන හූරින vs වාරයක් f. එතන මේ ආවේ නිරීක්ෂකයා හා ප්‍රභවය යන දෙකම චලිත වෙනවා. මෙන්න මෙයාගේ සූත්‍රය. එතකොට මෙයාගේ මේ තියෙන පුතේ හරේනේ හරක පිටේ ළමයා කියන්නේ හරේ තියෙන කවුරු සඳහාද? ප්‍රභවයේ සඳහා. මේ තියෙන ලවේනේ ලවේ තියෙන නිරීක්ෂකයා සඳහා. දැන් ඔක ලකුණු තෝරගන්න අපි මෙහෙමයි. දැන් ලවේ තියෙනවනේ ලකුණු දෙකක්. ලවේ තියෙන නිරීක්ෂකයා සඳහා. මේක පුතේ ධන තියෙනවා මේක ඍණ තියෙනවා. හරේ ගත්තොත් හරේ තියෙන ප්‍රභවයේ සඳහා. මේ තියෙන ධන මේ තියෙන ඍණ. එතකොට මේකේ ධනහාර ක්‍රියාවක වෙනස් වෙන්නේ මෙහෙම. ඉස්සලා අපි මොකද කරන්නේ? එකක් නිශ්චල කරගන්න. අපි හිතනවා ප්‍රභේද චලිත වෙන්නේ නැහැ. ප්‍රභේද චලිත වෙන්නේ නැහැ කියලා හිතලා. නිරීක්ෂකයාගේ චලිතය සලකා ලවයේ ලකුණු තීරණය කරනවා. දැන් නිරීක්ෂකයා එන්නේ ප්‍රභේද දෙසට නම් ආවේ v ධන v නෝට් නේද අපිට පළවෙනි අවස්ථාව. ඒ නිසා ලවයේ ලකුණු ධන වෙන්නේ මේ නිරීක්ෂකයා මෙයා ප්‍රභවයේ දෙසට චලිත වන විට නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට චලිත වෙනවා නම් ලකුණු දාන්න. මෙයා ඍණෙන්නේ නිරීක්ෂකයා ප්‍රභවයේ ඉවතට චලිත වෙනවා නම් මෙයාගේ ලකුණු ඍණ. හරේ තියෙන ප්‍රභවයේ සඳහානේ. එතකොට ප්‍රභවයේ ඉස්සලා දැන් ඊළඟ ප්‍රභවයේ චලිතය සමග නිරීක්ෂකයා නිශ්චලයි කියලා අපි ගන්න. නිරීක්ෂකයා නිශ්චලයි කියලා ගත්තොත් ප්‍රභවයේ චලිතය. ප්‍රභවයේ ඉස්සරහට එනවා නම් ප්‍රභවයේ නිරීක්ෂකයා දිශට එනවා නම් එන්නේ ඍණ. එහෙනම් ඍණ ලකුණු වෙන්නේ මේ ප්‍රභවය නිරීක්ෂකයා දිශට. මේක පුතේ ධන වෙන්නේ දෙපැත්තට යනවානේ. එහෙනම් ධනෙ ඉන්නේ ප්‍රභවය නිරීක්ෂකයාගේ ඉවතට චලිත වෙනවා. මෙන්න පුතේ අවස්ථාව. පැහැදිලිද? එනිසා අපේ පොදු සූත්‍රය පාවිච්චි කරලා අපිට
ප්‍රභවය නිරීක්ෂකය දෙකම තැන තියෙනවා නම් ඕනෑම අවස්ථාවක පොදු සූත්‍රය ලියා ගන්න පුළුවන්. මේක උදාහරණයක් මම පැහැදිලි කරන්නම්. ඔක යට වාක්‍ය ටිකක් තව ලියන්නත් තියෙනවා. ලියන්න මෙන්න මෙහෙම. මාතෘකා ලියවන්නේ නිරීක්ෂකයා හා ප්‍රභවය යන දෙකම චලිත වන විට. එයත් ලියන්න. මෙහිදී පහත පරිදි පොදු සූත්‍රයක් ලියා දක්වන අතර පහත පරිදි පොදු සූත්‍රයක් ලියා දක්වන අතර ඒ ලකුණු පහත දක්වා ඇති අයුරින් නිරීක්ෂණය කළ යුතුය. කියලා ගන්න බාර පුතේ මෙයා.
ඉවරනම් කියන්න. ඉවර කට්ටිය කියන්න. අනිත් කට්ටියත් ඉවර කට්ටිය කියන්න. උදාහරණයකට යමුද? ఇది උදාහරණයක් අපි ලියමු. නෑ වාක්‍යයක් තිබ්බ ලියන්නේ නේද? අපි ඒක ලියමු. ලියන්න. මෙහිදී පරිතරව. මෙහිදී පළමු. මෙහිදී පළමු. ප්‍රභවයේ නිශ්චලයේ සලකා. ප්‍රභවයේ නිශ්චලයේ සලකා. ප්‍රභවයේ නිශ්චලයේ සලකා. නිරීක්ෂකයාගේ චලිතය සලකමි. ලවේ ලකුණු තීරණය කළ යුතුය.
පොඩ්ඩක් ගෙන්න සාහිත්‍යය. මේ මොකද කිව්වේ? පළමුව ප්‍රභේ නිශ්චලයයි සලකා. නිරීක්ෂකයාගේ චරිතය ඇසුරේ ලාවේ ලකුණ තීරණය කළ යුතුයි. ඊළඟ තරුව දෙවනුව නිරීක්ෂකයා නිශ්චලයේ සලකා. නිරීක්ෂකයා නිශ්චලයේ සලකා. හරේ ලකුණු තීරණය කළ යුතුයි. ඊළඟ තරුව එවිට අවශ්‍ය නිවැරදි සූත්‍රය ලබාගත හැක. එවිට අවශ්‍ය නිවැරදි සූත්‍රය ලබාගත හැක. තුන්වෙනි තරුව රයිට් පොඩි ඉන්ටර්වල් එකක් අරන් එන්න බලන්න පුතේ විනාඩි 10ක 12ක 15ක ඉන්ටර්වල් එකක් අරන් එන්න අපි ඊළඟට ගානක් හදා. හරි